ඔයසාදරෙන් පිළිගන්නවා ටෙක් සන්ඩේ එකට ලෝකේ පුරාම සිද්ධන තාක්ෂණික වශයෙන් වැදගත් වෙන තොරතුරු සාරාංශගත කරලා කතා කරන ඉදිරිපත් කරන අපේ වැඩසටහන තමයි ටෙක් සන්ඩේ කියලා කියන්නේ. ඉතින් මේ ටෙක් සන්ඩේ එකේදී අපි කතා කරන තොරතුරු අතරට ඇතුළත් වෙනවා users ලගේ handles ගන්න Twitter එහෙම නැත්නම් දැන් X සමාගම smartphone වගේම smart world එක තුල දැවැන්ත පියවර තබන Huawei සමාගම වගේම අලුත් coins හඳුන්වා දෙමින් වෙනස්ම ගමනක් යන්න හදන Binance ගැන තොරතුරු වගේම තවත් ටෙක් තොරතුරු රසක්ම. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM key එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍යයි නම් cdkeyoffer.com වෙබ්සයිට් එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2.0 කියන කෝඩ් එක පාවිච්චි කිරීම හරහා 130ක් දක්වා ඩිස්කවුන්ට් එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සයිට් එකෙන් පර්චේස් කරන්න ඔයාට පුළුවන් ඔයාගේ Facebook එහෙමත් නැත්නම් Google ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් log වෙන්න. ටෙක්සන් එකට එන්න කලින් මතක් කරනවා ඕගොල්ලන්ට PC Guide LK වෙබ් අඩවියට අනිවාර්යයෙන්ම එන්න. PC Guide LK වෙබ් අඩවිය අලුත් වෙලා තියෙන්නේ බොහොම සිම්පල් වෙලා තියෙන්නේ browse කරන්න හරිම ලේසි මොබයිල් එකෙන්. ඒ වගේම තමයි මෙතනදී කියන්න අවශ්‍යයි මේ වෙනකොට ඕගොල්ලන්ට බොහොම පහසුවෙන් navigate කරන්න පුළුවන් menu system එකක් තියෙනවා. ඉතින් Q&A එක බොහොම ස්ට්‍රීම්ලයින් කරලා තියෙනවා ඔයාලගේ ප්‍රශ්න අහන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් අපි කිව්වට පස්සේ මම කිව්වට පස්සේ එකතු වෙලා ඉන්නවා ටීම් එකට උත්තර දෙන්න අපේ කමියුනිටි එකට. ඒ වගේම තමයි ආටිකල් රයිටර්ස්ලා කීප දෙනෙකුත් එකතු වුණා. ඉතින් පුංචි ටීම් එකක් මෙයාලගේ වැඩ කොහොමද ඔයාලගේ වැඩ කොහොමද කියන එකත් එක්කම ෆෝම් කරලා ඉස්සරහට ගන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. වගේම ඕගොල්ලන්ට ආරාධනා කරනවා අපේ buy and sell market place එකට එන්න කියලා. වෙබ් අඩවියේම අන්තිමට තියෙන මෙනු එකේ මොබයිල් එකෙන් යනවා නම් පල්ලෙහා මෙනු එක තියෙන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයාලගේ තියෙන laptops computers විකුණන්න වගේම හොඳ deals ටිකක් තියෙනවා. සාමාන්‍ය ලක්ෂ 4ක් වගේ වෙන monitor එක ඒ වගේම විශේෂයෙන්ම Ryzen systems 3ක් 4ක් අපේ market place එකේ තියෙනවා. ඇවිල්ලා බලන්න ඕගොල්ලන්ට ඒක හරියනවා නම් අදාළ කට්ටියට කතා කරලා පොඩ්ඩක් ගන්න එහෙම කරලා ඔයා අලුතෙන් PC එකක් ගන්න තරමට වඩා අඩුවට මේ ටික ගන්න පුළුවන් යූස් කරපු. ඒ වගේම shops වල තාම original warranty තියෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් ඇවිල්ලා PC Guide LK වෙබ් අඩවියෙන් බලන්න. ඒ වගේම ඔයාට notification වලට enable කරන්නද කියලා පුංචි pop up එකක් આવොත් ඒකත් දෙන්න. එතකොට අලුත් article එකක් යද්දී ඔයාගේ phone එකටම මේකෙන් notification එකක් ලබා ගන්න පුළුවන්. Twitter සමාගම එහෙම නැත්නම් දැන් X වෙමින් යන Twitter සමාගම තවත් user handle එකක් අරගෙන තියෙනවා. user handle එකක් කියලා කියන්නේ user කෙනෙකුට අපිට ලැබෙන user name එක සාමාන්‍යයෙන් යම්කිසි සමාජ මාධ්‍යයක් තුල. ඉතින් Twitter තුල මේක handles විදිහට හඳුන්වනවා. මේකේ පළවෙනිම මේ විදිහේ පැහැර ගැනීම සිද්ධ වුණේ බලෙන් ලබා ගැනීම සිද්ධ වුණේ X කියන user name එක පහුගිය සතියේ ටෙක් සන්ඩේ එකෙන් මම අරගෙන ආවා. ඉතින් මේ වෙනකොට මිලියන භාගයක් විතර එකතු වෙලා තිබ්බ music කියන handle එකක් X සමාගමෙන් මේ විදිහට අරගෙන තියෙනවා. ඒ කියන්නේ @music කියන එක මීට කලින් Twitter සමාගමට තිබ්බේ @Twitter music කියන handle එකක්. එයාලගේ music සම්බන්ධ දේවල් වලට. ඉතින් කොහොම වෙතත් මේ userට කිසිම දෙයක් කියන්නේ නැතුව එයාගේ ඊටමත් ලොකු කාලයක් එයා හිමින් සැරේ ගොඩ නගපු මිලියන භාගයක විතර user base එකක් එක්ක මේගොල්ලෝ මේ handle එක අරගෙන තියෙනවා. usersලා එයා ගාවින් වෙනම handle එකක් යට දෙනවා කියලා. නමුත් මේ ගැන එයා ටිකක් තරහින් තමයි කතා කරලා තියෙන්නේ. මොකද සමාගමක් එහෙම නැත්නම් social media එකක් තුල අපි ඇවිල්ලා යම් කිසි විදිහකට handle එකක් එහෙම නැත්නම් නමක් හදාගෙන page එකක් හදාගත්තට පස්සේ ඒක Facebook එකට ඕන විදිහට නෑ මේක අපේ කියලා තව අවුරුදු ගානකින් ගන්නවා නම් මම හිතන්නේ කිසිම කෙනෙක් ඒකට එච්චර හොඳ අදහසක් දක්වන්නේ නැහැ. ප්‍රතිචාරයක්. ඉතින් මේ දේම තමයි සිද්ධ වෙන්නේ. Elon Musk සෑහෙන දේවල් වෙනස් කරගෙන යනවා. අපි බලමු මොන වගේ පැත්තකට මේක ඇයිද යූසර්ස්ලාත් එක්ක ප්‍රශ්න ඇති වෙන තරමට මේක ඉදිරියට වර්ධනය වෙයිද කියලා. Huawei ප්‍රශ්නය නිසා ජර්මනියේ Deutsche Railways වලට ලොකු ගැටලුවක් ඇති වෙන්න යන්නේ බිලියන ගණනක. ඉතින් සාමාන්‍යයෙන් ජර්මනිය කියලා කියවම විශේෂයෙන්ම ඇමරිකාව 2019 පටන් ගත්ත Huawei බෑන් එකත් එක්ක ඔන්න යුරෝපා හවුලත් මේකට එකතු වෙනවා. ඉතින් මෙතනදී ඒ වෙනකොට 2015 වගේ ඉඳලා Huawei network equipment infrastructure එක පාවිච්චි කරලා තමයි මේ ජර්මනිය තුල 60%ක් විතර තාමත් ඔවුන්ගේ මොබයිල් network එක විශේෂම communication network එක run වෙන්නේ කියලා වාර්තා වෙනවා. මෙතනනුත් Deutsche Railway system එක එයාලගේ ඒ දුම්රිය හැම එකක්ම එකට එකතු කරලා sannivedanaya කරන network එක සෑහෙන ලොකු ගාණක් වියදම් කරලා ඒගොල්ලෝ ඉදිරියට අරගෙන අවිලා තියෙනවා. කොහොම වෙතත් අලුත්ම තත්වය අනුව මේ Huawei equipment අයින් කරන්න කියලා Deutsche Railway එකට ඉදිරියේදී යම් කිසි විදිහකට
නියෝගයක් ආවොත් ජර්මන් රජයෙන් ඒගොල්ලන්ට බිලියන මම හිතන්නේ 300ක 400ක වගේ සම්පූර්ණයෙන්ම මේ දේවල් ගලවලා නැවත වෙනත් උපකරණ පාවිච්චි කරන එකෙන් පාඩුවක් සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් අනිවාර්යයෙන්ම කතා කරන්න අවශ්‍යයි. මොකද ඇමරිකාව වාවේ සමාගමට අත දික් කරා මේ විදිහට එයාලගේ ඩිවයිසස් සරහා චීන රජයට අවශ්‍ය කරන වෙලාවට data access කරන්න backdoors තියෙනවා කියලා. නමුත් මේක යම් කිසි විදිහකට තවමත් proof කරගන්න, ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කොහොමදත් මේ වගේ වාතාවරණයක් තුල යුරෝපය තුල තවමත් මේක EU එක තුල push වෙමින් පවතිනවා. වාවේ ඉවත් කරනවද කියලා. ඉතින් ඉස්සරහ එන news ටිකත් එක්ක වාවේ ඉවත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ජර්මනිය තුල සාමාන්‍ය network එකක් ලංකාවේ නම් මේ නිවස් එක අරන් එන්න එක හේතුවක් තමයි ලංකාවේ නම් අපිට දුම්රිය වලට ලොකු network එකක් අවශ්‍ය නැහැ. නමුත් ජර්මනිය තුල උන්ගේ high tech trains එක්ක එයාලට වෙනම system එකක් තියෙනවා මේ trains තියෙන තැන් සහ ඒවල communication මේ හැම එකකටම. ඉතින් ඒ සඳහා තමයි මේ replacement එක සිද්ධ වෙන්නේ. Binance සමාගම ඔන්න ආයි headlines මතු කරමින් ඉනවා. මේ ගැන Tech Sunday එක තුලින් මම අරගෙන ආවා. ඇමරිකාව තුල ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා Binance එකට කියලා. මේ වෙනකොට legal විශේෂයෙන්ම මේකේ CEO ට සහ company එක operate වෙන විදිහ අනුව legally යම්කිසි ප්‍රශ්න ටිකක් යනවා මේකට. Binance මේ වෙනකොට ලෝකයේ තියෙන number 1 crypto trading platform එක විශේෂම white collar lawyers ලව පාවිච්චි කරනවා කියන එකත් මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා. ඉතින් මෙතනදී අලුත්ම වාර්තාවක් අනුව Coinbase එකේ CEO Armstrong විසින් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. Binance එකේ තිබ්බ USDC pegged එහෙම නැත්නම් stable coin එකක් මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම liquidate කරලා එහෙම නැත්නම් මෙයාලගෙන් ඉවත් කරලා තියනවා කියලා විකුණලා තියනවා කියලා. ඒ කියන්නේ Binance තුළ තවදුරටත් USDC වලින් යම්කිසි විදිහකට මේ stable coin එක පවතින්නේ නැහැ. ඒ වගේම USDT වලටත් මේගොල්ලෝ ලොකු focus එකක් දෙන්නේ නැහැ කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව Binance සමාගම එයාලගේම TUSD සහ FUSD කියන stable coins දෙකක් ඉදිරිපත් කිරීම මේක ලොකු කතාබහක් නැතුව මීට දින කිහිපයකට කලින් launch වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් leading platform එකක් කියලා එකක් හිටියම ඒගොල්ලන්ට අවශ්‍ය වෙන විදිහට ඕනම market එකක් control කරන්න පුළුවන්. ඉතින් Microsoft ආයතනය හෝ Apple ආයතනය හෝ මේ වගේ එක්කෙනෙක් වුණොත් එහෙම මේකේ market එකේ monopoly එකක් අනිත් players ලව ඉවත් කිරීම මේ වගේ දෙයක් Binance එකත් කරගෙන යනවා වගේ idea එකක් තියෙනවා. මොකද වෙනත් දේවල් වලට අත දෙන්නේ නැතුව ඒ market place වැටෙන්නත් ඒ වගේම මේ විදිහට Tamanට උමනා කරන පියවර ගන්නත්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පල්ලෙය comment section එකේ දාන්න. crypto වලට ගොඩක් interest කට්ටිය ඉන්නවා. ඉතින් මේ වගේ දෙයක් Binance තුල සිද්ධ වෙනවා. මේ හැම ප්‍රශ්න එකක් එක්කම සමහර විට දේවල් වැරදෙන්නත් ඉඩ කඩ අනිවාර්යයෙන්ම තියෙනවා. single strong marketplace එකක් විදිහට ඉඳගෙන. ඉතින් පුංචි දෙයක් තමයි සිද්ධ වෙන තියෙන්නේ. අපි බලමු මේ development එක කොහොමද කියලා. අලුත්ම තොරතුරු අරන් එන්න ලෑස්තියෙන් ඉන්නවා. Huawei සමාගමේ ඔන්න අපිට news කීපයක්ම තියෙනවා highlight වෙන. පහුගිය 4 වෙනිදා 2023 අගෝස්තු 4 වෙනි සිකුරාදා Huawei සමාගම තමන්ගේ Huawei developer conference එක තිබ්බ චීනයේදී මෙතනදී Harmony OS version 4 එක නිකුත් කරා. ඉතින් මේ Harmony OS එක මේ වෙනකොට තවමත් ලෝකෙ 3%ක වගේ mobile devices තමයි මුළු ලෝකෙම compare කරොත් තියෙන්නේ. ඒක තවමත් 3 වෙනි ස්ථානය Android සහ iOS වලින් පස්සේ. කොහොම වෙතත් මේ ස්ථානය ලබා ගනිමින් ඉද්දී Huawei සමාගම නිකන් ඉන්නේ නැහැ. උන්ගේ version 4 එකටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ Arc Engine කියන විදිහට තමන්ගේ මේ structure එක හදලා තියෙනවා. එතනදී graphic engine එක ඒ වගේම තවත් ගොඩක් දේවල් එකතු කරලා optimize කරලා code එක මෙතනදී මේ Harmony OS version 4 එක නිකුත් කරන්නේ කලින්ට වඩා 120ක් විතර fast. ඒ වගේම කලින් device එකකම Harmony OS 3 run කරපු device එකක Harmony OS 4 එක විනාඩි 30ක විතර extra battery life එකක් ලබා ගන්න තරමට මේ optimizations මේ Arc engine එක නිසා ඒගොල්ලන්ට සිද්ධ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ හැම optimization එකක්ම එකතු වුණාම සාමාන්‍ය කෙනෙකුට දැනෙන විදිහට වෙනසක් කියනවා නම් කැමරා එක ඕපන් කිරීම ඕනම තැනක app එකක ඉඳලා exit වෙලා 57කින් speed up වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් Android ඒ වගේම iOS ඉද්දී මම හිතන්නේ මේ develop වෙන්නේ ඊළඟට එන්න තියෙන chance එකෙන් උඩට එන හොඳම responsive OS එක වෙන්න පුළුවන්. ඉතින් Huawei වලට කැමති කට්ටිය Harmony OS Android එකේම යම් කිසි විදිහකට fork එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන මේ වෙනකොට සෑහෙන ලොකු development එකක් ඒගොල්ලෝ සිද්ධ කරමින් ඉන්නවා. Huawei සමාගම Harmony OS 4 එක නිකුත් කරද්දී මේ වගේ ලොකු highlight එකක් එක්ක එයාලගේ පළවෙනි
මොබයිල් වලට එන AI large language model එකක් පාවිච්චි කරන Celia කියන AI assistant වත් ඩෙමෝ කරා මේ launch එකේදීම. ඉතින් මේක තමයි Android එහෙම නැත්නම් iOS වලින් එහාට ගිහිල්ලා mobile OS එකක් තුල මේ විදිහට AI large language model එකක් තියෙන AI එකක් පාවිච්චි කරලා ඔයගේ photos documents හැම දෙයක්ම ෆෝන් එක තුල ඉන්ටරැක්ට් කරන්න පුළුවන් විදිහේ ඒ තුල ඊටමත් සංකීර්ණ වැඩ කරන්න පුළුවන් විදිහේ ඉන්කෝපරේට් වෙන AI එක සාමාන්‍යයෙන් අර Iron Man level එකට මම හිතන්නේ මේ තුලින් අපිට යන්න පුළුවන් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මෙතන වාර්තා කරනවා ඒගොල්ලෝ අන්තර්ජාලයේ සාමාන්‍යයෙන් මම බීච් එකේ ඉන්න ෆොටෝ එකක් හොයලා දෙන්න කිව්වම ඒ වගේ එකක් පවා ගැලරි එකෙන් හොයලා අරගෙන ලිස්ට් කරන්න තරම් මේක පවර්ෆුල් කියලා සාමාන්‍ය විදිහට කන්වර්සේෂන්ස් කරන්න මේ වගේ ටූල්ස් අපේ ඩිවයිසස් වලට එනවා කියන්නේ දේවල් ලේසි වෙන්න විශේෂයෙන්ම පුළුවන්. ඉතින් Huawei සමාගම ඒ දැවැන්ත පියවරත් ඔන්න තියලා තියෙනවා. Google සමාගම තවමත් එයාලගේ මොඩල්ස් එක්ක යම්කිසි විදිහකට ෆයිට් එකක ඉන්නවා. ඒ වගේම Microsoft සමාගම මොබයිල් ප්ලේස් එකේ නැහැ. Siri යම්කිසි විදිහකට ඩෙවලොප් වේද කියන එක අපි දන්නේ නැහැ. Huawei සමාගම දැවැන්ත පියවර තියනවා next mobile platform එක විදිහට මම හිතන්නේ යාලගේ place එක secure කරගන්න අපි බලමු මේ development එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ දේවල් එක ඊළඟ news එකත් Huawei සම්බන්ධයි. Huawei සමාගම තමන්ගේ Harmony OS 4 එක නිකුත් කරනවත් එක්කම Harmony OS Next කියලා developer preview එකක් නිකුත් කරලා තියෙනවා. මේ ගැන වැඩි තොරතුරු අන්තර්ජාලයේ නැහැ. මේ Harmony OS Next එක තෝරගත්ත developers ලට විතරයි ලබා දීලා තියෙන්නේ. මේකෙන් මොකද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. හැබැයි Huawei සමාගම මෙතනදී කියලා තියෙනවා මේක ස්කේල් කරන්න පුළුවන් operating system එකක් කියලා. සමහර විට mobile එක laptops desktops වලටත් යන්න පුළුවන් තරමේ. එහෙම නැත්නම් සාමාන්‍ය smart TV එකක ඉඳලා ඕනම තැනකට ස්කේල් වෙන්න පුළුවන් තරමට ඒගොල්ලෝ ඉඟි කරපු version එක මේක වෙන්න පුළුවන්. ඉතින් තවමත් මේක පිටත ලෝකයට බොහොම පුංචි තොරතුරු ප්‍රමාණයක් තියෙන්නේ. Harmony OS Next එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ලොකු වෙනසක් බොහෝ විට සිද්ධ කරන්න ඉඩකඩ තියෙනවා Huawei සමාගම විසින්. මේ දේවල් එක Elon Muskගේ Tesla සමාගමට class action lawsuit එකක් ගොනු වෙලා තියෙනවා ඇමරිකාවේ කැලිෆෝනියාවේ. Tesla වාහන පාවිච්චි කරන කීප දෙනෙක් එකතු වෙලා. මේකට ප්‍රධානම හේතුව තමයි Tesla සමාගම 2022 දී ඔවුන්ගේ electric vehicles වල EVs වල range එක ගැන යම් කිසි විදිහකට false advertising කරලා තියෙනවා කියලා. ඉතින් මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් Tesla එකක් හෝ වේවා සාමාන්‍ය වාහනයක් විශේෂම බයික් එකක් වගේ නම් ලංකාවේදී මිලදී ගන්න යද්දි මේකේ අපිට දෙනවා යම් කිසි ප්‍රමාණයක් ලීටරයකට කිලෝමීටර් 70ක් මේ වගේ ගාණක්. ඉතින් මේකේ පුංචියට යටින් සඳහන් කරලා තියෙනවා මේක ටෙස්ටිං කන්ඩිෂන්ස් තුල තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේක පෙට්‍රල් වාහනයකදී නම් කාලෙත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි EV බැටරි මත රඳා පවතින වාහනයකදී මේ රේන්ජ් එක සෑහෙන වැදගත් වෙනවා. කොහොම වෙතත් මේ රේන්ජ් එක ගැන ටෙස්ලා සමාගම ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. තවත් මාකටිං දෙයක් විදිහට ස්ට්‍රෝං පොයින්ට් එකක් විදිහට කියනවා ඇරෙන්න මේක මේ තත්ත්ව තුලදී කියලා කිසිම තැනක සඳහන් කරලා නැහැ ප්‍රසිද්ධ වේදිකාවකදී. ඉතින් මේ යූසර්ස්ලා වාහන ලබා ගත්තට පස්සේ ඒවල සඳහන් කරලා තියෙන රේන්ජ් එක ලැබෙන්නේ නැහැ කියන ප්‍රශ්නෙත් එක්ක තමයි මේ lawsuit එකට යන්නේ. ඉතින් Tesla සමාගමට මේක දැවැන්ත පහරක් වෙනවා. මොකද 2022 මේ වගේ වාහන ගත්තට පස්සේ යූසර්ස්ලා ගොඩක් Tesla සමාගමට කම්ප්ලේන්ට් කරන්න පටන් අරගෙන තියෙනවා වාර්තා වෙන විදිහට. මේ රේන්ජ් එක වැඩ කරන්නේ නැහැ කියලා. උන්ගේ ඇල්ගොරිතම් එක තියෙන්නේ සාමාන්‍යයෙන් 50ට වඩා බැටරි එක තියෙනවා නම් ඒ 80ක 90ක තියෙන full range එක vehicle එකේ පෙන්වන්නත් 50ට අඩු වෙච්ච ගමන් මේක එතන ඉඳලා නිවැරදි විදිහට පෙන්වන්නත්. ඉතින් ඔයා ගෙදරින් එළියට ඇවිල්ලා කිලෝමීටර් 100ක් යන්න තියනවා නම් 175ක් විතර නම් බැටරිය තියෙන්නේ. full range එක අපි හිතමු පෙන්නනවා. නමුත් යන අතරතුර පරිසරයේ සාධක මේ හැම දෙයක් එක්කම බැටරිය රත් වෙලා ටිකක් බැහැලා දේවල් වෙනස් වුණොත් එකපාර මේ රේන්ජ් එක අඩු වෙන්න පටන් ගන්නවා. වාට නැවත charge කරගන්න මේ දේවල් plan කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා උන්ගේ ගොඩක් කරදර වලට පත් වෙන්න සිද්ධ වුණා කියන එක සහ මෙතනදී Tesla සමාගම 2022 users ලා මේ ගැන complain කරද්දී general complaint වලින් මේක ඉවත් කරලා වෙනම team එකකට පවා ලබා දීලා තියෙනවා. මේ ගැන කියන්න මේ range එක සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ලොකු කතාවක් නැහැ කියන එක සහ මෙතනදී එක අවස්ථාවකදී Tesla එකෙන් කියලා තියෙනවා මේ විදිහට range එක ඒගොල්ලෝ කියන්නේ වාහනේ AC එක රේඩියෝස් වෙන කිසිම සිස්ටම් එකක් නැතුව බැටරියෙන් මෝටර්ස් විතරක් යනවා නම් ඒ කියන්නේ වාහනය නිකන් ධාවනය කරනවා නම් විතරයි මේ රේන්ජ් එක තියෙන්නේ කියලා. ඉතින් මේ ටික සෑහෙන ලොකු ගැටලුවකට පත් වෙමින් තියෙනවා
සාමාන්‍යයෙන් වාහනයක් AC එකක් නැතුව ඒ වගේ දේවල් එක්ක පාවිච්චි කරන්නේ නැති නිසා ඒ වගේ රටකදී ඉතින් මේ ඩෙවලොප්මන්ට් එක සෑහෙන ලොකු පහරක් වෙන්න පුළුවන් EV car එහෙම නැත්නම් vehicle segment එකට අපි බලමු මොන වගේ වෙනසක් තීන්දුවක් මේ හරහා සිද්ධ වෙයිද කියලා. ඇමරිකාවේ ස්ට්‍රීමර් කෙනෙක් YouTuber කෙනෙක් විශේෂයෙන්ම කායි සෙනට් පහුගිය 4 වෙනිදා ඇමරිකාව තුළ අත්අඩංගුවටපත් වෙනවා giveaway එකක් කරන්න ගිහිල්ලා. ඉතින් මෙයාගේ මම හිතන්නේ users ලා විවිධ platform වල YouTube එකෙත් මෙයා ස්ට්‍රීම් කරනවා මම ටිකක් ගිහින් බැලුවා. ඒ ටිකක් හොඳ ස්ට්‍රීම් නෙවෙයි මේවා. කොහොම වෙතත් YouTuber කෙනෙක් giveaway එකක් කරන්න ගිහින් තියෙනවා. ඉතින් Twitch එකේ සහ YouTube මේ හැම දෙයකම මිලියන 6ක විතර followers ලා මෙයාට ඉන්නවා. මෙයා New York Square එකට එන්න කියලා කට්ටියට PlayStations ලබා දෙනවා කියලා පොඩි දෙයක් පොඩි නෙවෙයි ඉතින් මිලියන 6ක් ඉද්දී අඩුම තරමේ මේකට 1000ක්වත් එන්න හැකියාව තියෙනවා. shout out එකක් දීලා මෙයා එතනට ගිහින් තියෙනවා. එතකොටත් ගොඩක් දෙනෙක් මෙතනට එකතු වෙලා වාහන ගමනාගමනයේ සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා විශේෂයෙන්ම ඒ ආපු අය ස්මෝක් බොම්බ් සහ නොයෙකුත් රතිඤ්ඤා වගේ ක්‍රැකර්ස් වගේ දේවල් පාවිච්චි කරලා ලොකු කලබලයක් ඇති කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එක ඔහුව අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ටිකක් ජනප්‍රිය වුණාට මොලේ නැති වැඩක් මං හිතන්නේ. මොකද කිසිම විදිහකට පොලිසියේ කිසිම තැනක් දැනුම් දෙන්නේ නැතුව මේ වගේ වැඩක් කරන එක නගරයේ මැද තැනක විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඉඳලා තියෙනවා. ඉතින් මේ වගේ සිදුවීමුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ තුල ගන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් පොලිසිය සහ නිව්යෝර්ක් වල මේ අන්තිමට කියපු දේ තමයි මේක සාමාන්‍යයෙන් දෙමාපියන්ගේ වැරද්දක් කියලා. මොකද මේ වගේ giveaway එකකට එනවන්නම් එතනදී මේ විදිහට දුම් බෝම්බ ඒ වගේම ක්‍රැකර්ස් වගේ දේවල් අරන් එන්න අවශ්‍ය නැහැ. එතනට ඇවිල්ලා ඒ දේ කරගෙන යන්න පුළුවන්. නමුත් අනිත් පැත්තනොත් වැරද්දක් තියෙනවා. ගෙන්නනවා නම් වෙනම තැනකට එහෙම නැත්නම් මේක ඔන්ලයින් විදිහට කරන්න තිබ්බා. ඉතින් ඒ හැම දෙයක් එක්කම ඇමරිකාවෙන් ඔන්න සෝෂල් මීඩියා වලින් මේ වගේ දේකුත් අපිට වාර්තා වෙනවා. Threads app එක Meta සමාගමේ Threads launch වුණා අගෝස්තු 1 වෙනිදා. ජූලි මාසේ launch වුණේ. ජූලි මාසේ launch වෙද්දී මේක ඊටමත් කෙටි කාලෙකින් මිලියන 150ක් users ලා ගත්තා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දවසකට users ලා මිලියන 49.6ක් විතර මේකට log වෙලා විනාඩි 10ක් 15ක් වගේ මේගොල්ලෝ මේක browse කරා. නමුත් අලුත්ම වාර්තා අනුව ඔන්න අගෝස්තු 1 වෙනිදා වෙද්දී මේ ප්‍රමාණය මිලියන 49 මිලියන 9 බවට අඩු වෙලා තියෙනවා. ඒ වගේම විනාඩි 10ක් හිටපු users ලා මේනකොට විනාඩි 2ක් 3ක් තමයි Threads app එක තුල ඉන්නේ. ඉතින් බොහොම විශාල කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ගැන Tech Sunday එකේදී මම ගිය සතියේත් කිව්වා මාක් සකර්බර්ග් හා සමගම කියලා තියෙනවා දැන් search feature එකක් අනිත් දේවල් එනවා කියලා. Threads තවමත් මට දැනෙන විදිහට unorganized Twitter වගේ platform එකක් වෙන්න යන වඩා මෙතන වෙනස් දෙයක් මම හිතන්නේ build up වෙයි. ගොඩක් දෙනකොට වැදගත් වෙන. හැබැයි Threads තුල අපිට ගිහිල්ලා අපිට අනවශ්‍ය තවමත් ගොඩක් දේවල් තමයි home එකේ අපිට suggest වෙන්නේ. ඉතින් මේ දේවල් එක දෙයකට fight කරනවා නම් අනිවාර්යයෙන්ම දැවැන්ත සමාගමක් විදිහට පොඩි සමාගමක් නෙවෙයි. Facebook එකට තව කාලේ ගන්න තිබ්බා. මේ රේස් එකේ එලියට එන්න නැතුව හොඳ ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් දෙන්න. ඉතින් මේ විදිහට සෑහෙන අඩුවීමක් එක්ක මේ අඩුුනේ Instagram users ළම තමයි අපිට වෙන accounts හදාන්න තිබ්බේ නෑ. බොහොම simple login process එකක් තිබ්බේ. ඉතින් මේ විදිහට Threads අභාවයට යම් කිසි විදිහකට යමින් ඉන්නවා. අපි බලමු අලුත් features එක මේක ඉදිරියට ගන්න Meta සමාගමට පුළුවන් වෙයිද කියලා. Meta හැම එකකින්ම fail වෙගෙන වගේ එනවා. ඒගොල්ලෝ Meta වලට ආවා. ඊට පස්සේ දැන් AI වල යම් කිසි ඩෙවලොප්මන්ට් එකක් සිද්ධ වෙමින් තියෙනවා. ඊට පස්සේ Threads එක. ඉතින් මේ හැම දෙයක් එක්කම අනිවාර්යයෙන්ම ඉදිරි අප්ඩේට්ස් අරන් එන්න සූදානම්ින් ඉන්නවා. මේ දේවල් එක අන්තිම නිවුස් එක චීනේ. මම හිතන්නේ මීට කලින් මම ඔයගොල්ලන්ට නිවුස් අරගෙන ආව ඇඟේ CPUs දාගෙන එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ CPUs විශේෂයෙන්ම මේන්ලෑන්ඩ් එකට ස්මගල් කරන්න යන කට්ටිය සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී ඔන්න අලුත්ම වාර්තාව තමයි කාර් එකක යට හංගලා CPUs 837ක් ඒ වගේම RAM sticks 900ක් මේන්ලෑන්ඩ් එකට අරගෙන යන්න try කරපු කෙනෙක්ව ස්මග්ලර් කෙනෙක්ව අල්ලලා තියෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් හොයද්දී දැනගත්ත දේ තමයි සාමාන්‍යයෙන් චීනය තුල මේ දේවල් මිලදී ගන්න පුළුවන්. CPUs ගන්න තියෙනවා, RAM තියෙනවා, graphic card තියෙනවා. හැබැයි හොං කොං සහ මකාව් කියන VAT නැති zone එකෙන් අඩුවට මේවා අරගෙන මේන්ලෑන්ඩ් එක තුලට මේවා ගෙනාවට පස්සේ 113ක වගේ VAT එකක් එකතු කරලා යන ප්‍රයිස් එකට මේවා විකිණීමෙන් උන්ට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ලංකාවේත් මම හිතන්නේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රොෆිට් එක ගන්න තමයි මේගොල්ලෝ මේ දේවල් ස්මගල් කරන්නේ. මෙතනදී ඒ දේවල් අහු වෙලා තියෙනවා. ඉතින් මේ Tech Sunday එක ගැන මම කලින් කිව්වා වගේ මාගේ අදහස් අනිවාර්යෙන් පළල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.